ආයුබෝවන් අද දවසේදී හරිද ටීවී තුලින් අපි ඔබේ නිවහනට එනවා ජීවිත සිහින වැඩසටහන තුලින්. ජීවිත සිහින කියලා කියන්නේ ඔබේ ජීවිතය පිළිබඳව කතා කරන ඔබේ ජීවිත සිහිනවලට ඉගිල්ලෙන්න පියාපත් දෙන ආදරණීය වැඩසටහන. ඒ නිසා ඔබට මතක් කරන්නට හිතුවා වැඩසටහන ආරම්භයේදීම මෙන්න මේ පුංචි පණිවිඩය. ඒ තමයි ඔබ ඊතලයකින් විදිනවා නම් ඔබේ ඉලක්කය හැම විටම ඍජු සහ සමබර වෙන්නට ඕනේ. මොකද ඊතලය ඔබෙන් මිදුණාට පස්සේ නැවත ඒක ඔබට අරගන්න හැකියාවක් නැහැ. ඒක අදාළ තැනට යන්න නම් ඍජු සහ සමබර ඉලක්කයක් වෙන්නට ඕනේ. එහෙමනම් අපේ ජීවිතයත් ඍජු සහ සමබර වෙන්න ඕනේ අපේ ඉලක්කය හරියට ගන්න නම්. ඒ නිසා අපි ගන්න තීරණ හැම විටම නිවැරදි සහ යහපත් තීරණ වෙන්නට ඕනේ. ඒ නිසා ඒට මඟ පෙන්වන හරිද ටීවී ජීවිත සිහින වැඩසටහනේ අද දවස් අපි වෙන් කරන්නේ අන්න ඒ වගේ යහපත් දෙයක් වෙනුවෙන්. ඒ වගේ අපේ ජීවිතවල අපි හැමෝගෙම සිහින සිහිනය තමයි අපේ ජීවිතවල තියෙන මේ වැරදි අයින් වෙලා අපේ ජීවිතවල තියෙන පව් අයින් වෙලා අපි යහපත් සිතුවිලි ඇති සමාජයට වැඩදායි මිනිසුන් වෙනවා දැකීම. ඉතින් ඒ වෙනුවෙන් මේ අසිරිමත් නත්තලත් කේන්ද්‍ර කරගෙන අපි හිතුවා අපේ වැඩසටහන වෙනස් මඟකට අරගෙන යන්නට ඕනි කියලා. මොකද මිනිසුන් හැටියට අපි අතින් වැරදීම් වෙනවා, අඩුපාඩු වෙනවා. ඉතින් මේ වැරදීම් අඩුපාඩු අතරේ පසුතැවිලි වීම, ප්‍රශංසා මේ කියන කාරණාවල් අපිට ඊටාම වැදගත් වෙනවා. ඒ නිසා අපි හිතුවා අද දවසේ අපි කතා කරන්නට ඕනි කියලා යේසුස් වහන්සේගේ පිබිදීමේ සුභාරංචි දේවස්ථානයේ ගායක කණ්ඩායම ඉන්නවා. ඒ වගේම යේසුස් වහන්සේගේ පිබිදීමේ සුභාරංචි දේවස්ථානයේ ප්‍රධාන පූජක සියලු ජාතීන්ගේ සමග සංවිධානයේ අනුශාසක සාමශ්‍රී දේශමාන්‍ය ආචාර්ය උදයංග මල්ලවාරච්චි පූජකතුමන් අද දවසේ අපේ මැදිරියට අපි ආරාධනා කරා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන්. සුබ නත්තලක්. සුබ නත්තලක්. ඒ වගේම අපේ කණ්ඩායම මං හඳුන්වා දෙන්නම්. දිනුෂා ලක්මිනි ඉෂාරා, ඩික්ලා දිලයිලා උස් අරබගේ, පිනිපා දිලේකා, ලීතා ජස්මින් උස් අරබගේ, ශීන් සෙනාන් උස් අරබගේ, චමිලා එතල් පුස්සවෙල, නිමේෂා සංදීපනී, HKM අනුලා යන සහෝදර සහෝදරියන් කණ්ඩායම මේ ගීතිකා කණ්ඩායම විදිහට එකතු වෙනවා. දැන් සාමාන්‍ය ගීත අපි අහන පුරුදු අපි දන්න ගීත සහ නිර්මාණ අතරින් මේ ගීතිකා වෙනස් වෙන්නේ කොහොමද? මේ දේවල් මොනවද කියලාත් අපි ඉගෙන ගන්නට ඕනේ. ඒ නිසා පූජකතුමනි ප්‍රථමයෙන්ම අපිට හඳුන්වා දෙන්න නත්තල් කැරොල් එකක් සහ මේ ගීතිකාවක තියෙන වෙනස. ඇයි අපි මේ ගීතිකා කියලා වෙනම දේවල් ටිකක් එකතු කරගන්නේ? ඇත්තටම සහෝදරිය මේ ගීතිකාවක් කියන්නේ අපේ සාමාන්‍ය දේවස්ථානවල එදිනෙදා නමස්කාර කාලයන් වල ගැන ගීතිකා, නත්තල් කැරොල් ගීතිකා කියන්නේ නත්තල් කාලයට ගැන ගීතිකා. ඉතින් මේ දෙක අතර විශාල පරතරයක්, විශාල වෙනසක් තියෙනවා. ඉතින් දේවස්ථානයේ ඒ ගායනා කරන ගීත අතර අපි ප්‍රථමයෙන්ම පසුතැවිල්ලට, ඒ කියන්නේ අපේ ජීවිතේ මග, ඒ කියන්නේ වැරදුණු ජීවිතය නැවත වාරයක් ගොඩනගා ගැනීමට සහ අපි අතින් උනා වූ දුර්වල තැන, දුර්වලකම උන්වහන්සේට කියාපාන සහ උන්වහන්සේගේ කුරුසේ දුක් විඳීම ගැන ගැයෙන ගීතිකා වලට කියනවා පසුතැවිලි ගීතිකා කියලා. එතකොට සුද්ධ බයිබලය තුල පරණ කිවිසුමේ පිටත මළුව, ඇතුළත මළුව, සුද්ධ ස්ථානය, අතිශුද්ධ ස්ථානය කියලා කොටස් හතරකට බෙදුණා. එතකොට මේ හතර තුල අපි මේ පිටත මළුව කියන්නේ අපි පවිත්‍රකමට එන ස්ථානය. ඉතින් අපි මේ පසුතැවිලි ගීතිකා ගායනා කරනවා පවිත්‍රකමට පැමිණ දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුල් වීමට. ඉතින් අපි ඒක නිසා මේක ගීතිකා කාණ්ඩ හතරකට බෙදෙනවා. එක පසුතැවිලි ගීතිකා, දෙක ප්‍රශංසා ගීතිකා, තුන නමස්කාර ගීතිකා, හතර සුද්ධාත්මයන් වහන්සේව ආරාධනා කරන ගීතිකා. හොඳයි. මම හිතන්නේ දැන් අපි අපේ රටේ විවිධ සංස්කෘතීන් තියෙනවා, විවිධ ආගම් තියෙනවා. මේ සංස්කෘතීන් ආගම් හා බැඳුණු පාරිභාෂික වචන තියෙනවා. ඒවයි ගැයන සහ වාදනය වෙන ඒ සංස්කෘතියේ වෙනස්කම් තියෙනවා. ඒ නිසා තමයි හරිද ටීවී අපි කල්පනා කරේ ජීවිත සිහින තුලින් මේ දේවල් පිළිබඳව අපි දැන කියා ගන්නට ඕනේ, අපි ඉගෙන ගන්නට ඕනේ, අපි කතා කරන්නට ඕනේ කියලා.
ඉතින් අපිට පූජකතුමනි සඳහන් කරන්න දැන් පසුතැවිලි ගීතිකා කියලා කියන විශේෂයෙන්ම දැන් අපි අතින් සිදුවෙන වරදක් අඩුපාඩුවක් ඒක වරදක් අඩුපාඩුවක් ලෙස අපි අවබෝධ කරගත්තොත් අපි තේරුම් ගත්තොත් මගේ අතින් වරදක් වුණා කියලා එහෙම නැත්නම් කවුරු හරි අපිට අපේ වරද පෙන්වා දුන්නොත් ඒ වරද පිළිබඳව අපිට තිබෙනා වූ පශ්චාත්තාපය නැත්නම් මේ පසුතැවිලි වීම කියන එක මොනතරම් අපේ ජීවිතේට වටිනවද? අද මේ සහෝදරිය අද බොහෝ අය පසුතැවිල්ල කියන්නේ හැරීම. ඒ කියන්නේ වරද කියලා දීලා අතහරින එක තමයි පසුතැවිල්ල කියන්නේ. ගොඩක් අය ඒක නිර්වචන කරනවා ඒ වගේම එයාලා එදිනදා ජීවිතේ පසුතැවිලි වෙනවා ආපහු මේ ගීතිකා ගායනා කරනවා. නමුත් ඇත්තටම සැබෑ වූ පසුතැවිල්ල කියන්නේ පාපය කියලා දීලා අතහැරීම. හොඳයි. ඒ නිසාවෙන් අපි හිතුවා හරිදේ ටීවී අද මැදිරියට මේ යේසුස් වහන්සේගේ පිවිදීමේ සුභාරංචි දේවස්ථානයේ ගීතිකා කණ්ඩායම පැමිණුණු මොහොතේ ඔවුන් සමග මේ ගීතිකාවකට සවන් දෙන්නට ඒ ගීතිකාවන් ඔබේ කරගන්නට ඔබේ ජීවිත සිහිනවලට එකතු කරගන්නට අපි ආරාධනා කරනවා. ඔබ උසුලා යන්නේ කියන මේ ඊටම මනරම් ගීතිකාව නිමේෂ් ප්‍රනාන්දු නේද? සහෝදරයා නේද මේ ගීතය නිර්මාණය කරන්නේ? ඔව් මේක නිර්මාණය කරන විතරක් නෙවෙයි. ඔහු මේ ගීතය ගායනා කරනවා. ඇත්තටම මේ ගීතය අපි රස විඳිනකොට ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසපත් වීම, උන්වහන්සේ දරාගනිපු දුක, ශෝකය, වේදනාව අපේ ඇඟේ ඇට මිදුළු අතරට දැනෙනවා. හොඳයි. එහෙමනම් අපි ප්‍රථමයෙන්ම ආරාධනා කරනවා ඔබ කණ්ඩායමට අපිට මේ ගීතිකාව ගායනා කරලා පෙන්වන්නට කියලා. අපේ දුකයි දරාගත්තේ අප ශෝකයයි තුවාල ලැබුවේ අප අපරාධ නිසයි කුරුසියට ගියේ අප පාප නිසයි පැටලුවන්සේ අපගේ මාවත්වල හැරී ගියා අප සමගේ ගැලවුම දෙසා ඔබ මත අපගේ අයුතුකම් දරවා කස පහලින් ඔබ සිරුරේ නාතුරා කටුතුලින් ඔබ හිස සිදුරවන තුරා එන පහරින් ඔබ කුරුසිය මැවෙන තුරා මට ප්‍රේම කළා සබමින් ප්‍රේම කළා අපේ දුකයි දරාගත්තේ අප ශෝකයයි තුවාල ලැබුවේ අප අපරාධ නිසයි කුරුසියට ගියේ අප පාප නිසයි බැටළුවන්සේ මුලා වෙලා අපගේ මාවත්වල හැරී ගියා අප සමගේ ගැලවුම උදෙසා ඔබ මත අපගේ අයුතුකම් දරවා කස පහරින් ඔබ සිරුරේ නාතුරා කටුතුලින් ඔබ
හිත සිදුරවන තුරා එන පාරින් ඔබ කුරුසිය මැරෙන තුරා මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා කස්ස පහරින් ඔබ සිරුර ඉරෙන තුරා කටුවටුලින් ඔබ හිත සිදුරවන තුරා එන පහරින් ඔබ කුරුසිය මැරෙන තුරා මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා මම හිතන්නේ අපි හැමෝටමත් අපි මොන ආගමක මොන සංස්කෘතියක කටයුතු කළත් මේ ගීතිකාවලින් කියවෙන්නා වූ ඒ ආධ්‍යාත්මික කතාව නැත්නම් ඒ පසුතැවිල්ල නැත්නම් මේ මහා ශෝකී රාවය අපි හැමෝගෙම හදවත්වලට ඒක ඊටාම සමීපව දැනෙනවා. මම හිතන්නේ මට වඩා අද ඔබටත් මේ ඉන්න කණ්ඩායමටත් ඒක දැනෙනවා. ඔව් එලෙසමයි සහෝදරිය. ඒක ඇත්තටම පුදුම දෙයක්. මොකද හේතුව දෙවියන් වහන්සේගේ දයාව, යේසුස් වහන්සේගේ දයාව, යේසුස් වහන්සේගේ ආලෝකය, යේසුස් වහන්සේගේ ආදරය, සියලු මනුෂ්‍යයාගේ පාපයට උන්වහන්සේගේ ශරීරය කෑලි කෑලි වලට කැඩෙන තරමට අපි වෙනුවෙන් ජීවිතේ දීලා අපේ පාපේ උදෙසා උන්වහන්සේගේම ශරීරය පූජා කළා. උන්වහන්සේ අපි වෙනුවෙන් මැරුණා. ඉතින් අපි මේ ගීතිකාව ගායනා කරද්දී ඇත්තටම උන්වහන්සේගේ කුරුස දුක් විඳීමට අපිව ගෙන යනවා. ඒක හරි පුදුම දෙයක්. සැබවින්ම චිත්‍රපටයක දසුන් මැවෙනවා වගේ අපේ මනසේ මේ සිදුවීම් මාලාව නැවත දර්ශනය වෙනවා, නැවත මැවෙනවා. ඒ සමගම අපිට ඒ බොහොම හැඟීම්බරව ඒ අවස්ථාව සමගින් අපේ ගායනාව එකතු වෙනවා. හොඳයි. ඊළඟට මම ඔබතුමාගෙන් විමසා සිටිනවා කුමක්ද මේ ප්‍රශංසා ගීතිකා කියලා කියන්නේ? දැන් ප්‍රශංසාව කියලා අපි සාමාන්‍යයෙන් දන්නේ කෙනෙක් යමක් කරාට පස්සේ ඇගීමක් කරනවා නම් ඒකට ස්තුතිවන්ත වෙමින් ඔවුන් ප්‍රශංසා කරන ආකාරය අපි දකිනවා. මේ ප්‍රශංසා ගීතිකා තුළින් කුමක්ද සිදුවන්නේ? ඇත්තටම සහෝදරිය දෙවියන් වහන්සේ මේ පොළවේ තුල පුදුම දේවල් කරා. අපි දන්නවා යේසුස් මේ පොළොවට එන්න ප්‍රථම පරණ ගිවිසුම තුල උන්වහන්සේ රතු මුහුද දෙබෑ කරා. අහස විවර කළා ඊශ්‍රායසනකට මන්න කියන ආහාර සැපෙව්වා. ඒ වගේම උන්වහන්සේ යෝර්දාන ගංගාව දෙකඩ කරා. ඉතින් උන්වහන්සේ පුදුම දේවල් කරා. යේසුස් මේ පොළොවට ඇවිල්ලා පුදුම දේවල් මනුෂ්‍ය තුල කරා. කොරු අබ්බගාතය ඇවිද්දුවා, අන්ධයන්ට පෙනීම දුන්නා, ඒ බීරන්ට ඇසීම දුන්නා, ගොළුන්ට කතා කිරීමේ හැකියාව දුන්නා. ඒ වගේම නොයෙක් ජීවිත ගත කරපු අයට යේසුස් වහන්සේ බෙහෙවින්ම උදව් වුණා. ඉතින් ඒක නිසා අපි හැම මොහොතකම මේ උන්වහන්සේගේ ගුණ, උන්වහන්සේ කරපු දේ ගායනා කරන ගීතිකාවලට කියනවා ප්‍රශංසා ගීතිකා කියලා. එතකොට අපි ප්‍රථම කොට අපි පසුතැවිල්ලෙන් උන්වහන්සේව ආමන්ත්‍රණය කරන දෙක උන්වහන්සේ අපේ ජීවිතවල කරපු ඒ යහපත් වූ බලවත් දේ ප්‍රශංසාවෙන් උන්වහන්සේට පූජා ඔප්පු කරන මොහොත ප්‍රශංසාවේ ගීතිකා කියා අපි සඳහන් කරනවා. හොඳයි. මම හිතන්නේ ඒක ඊටාම අපේ ජීවිතයට වටිනවා. මොකද ඒ හරහා අපිටත් ලොකු සතුටක්, ලොකු සැනසීමක් උදා කරගන්නට පුළුවන්කම අපේ ජීවිතවලට එකතු වෙනවා. ඒ නිසා මේ ගීතිකාවන් උන්වහන්සේගේ නමට ප්‍රශංසා වේවා කියලා අදහසින් යුක්තව අපි සූදානම් හෘදේ ටීවී තුලින් අපේ වැඩසටහනේ ඊළඟ ගීතයට ගමන් කරන්නට. මා නැලෙව්වේ ඔබ. කවුද මේක ලියන්නේ? මොකද්ද මේ ගීතය? ඇත්තටම මේ ගීතය ලියන්නේ දේවගැති ගුලවිටගේ නිශාන්ත පියතුමා. ඇත්තටම ඔහුගේ ජීවිතයේ දෙවියන් වහන්සේ පුදුම දේවල් කරපු අවස්ථාවන් තියෙනවා. ඉතින් ඔහු මේ අවස්ථාව ගීතයකට පෙරලනවා. මේ ගීතේ කියනවා මාව ගැලෙව්වේ ඔබ පමණයි. මාව සැනසුවේ ඔබ පමණයි. මා ළඟින් සිටියේ ඔබ පමණයි. මාව සුව කළේ ඔබ පමණයි. ඉතින් ඔහුගේ හදවතේ දෙවියන් වහන්සේ ගැන, යේසුස් වහන්සේ ගැන ඇතිවෙච්ච හැඟීම ඔහු ගීතයකට පෙරලනවා. හොඳයි. එහෙමනම් අපි සූදානම් මේ මොහොතේදී ඒ ගීතිකාව ඔබේ සවනට ඇසෙන්නට, දැසට දකින්නට ඉඩකඩ සලස්වන්නට.
පමණයි මාව ගැලුවේ ඔබ පමණයි මාව සැනසුවේ ඔබ පමණයි මානවින් සිටියේ ඔබ පමණයි මාව සුව කළේ ඔබ පමණයි මහිමය වේවා දෙවිඳුන් හාට ගෞරව වේවා සමිඳුන් හාට ප්‍රශංසා වේවා සුගතුන් හාට ස්තුති වේවා ස්වාමින් හාට මහිමය වේවා දෙවිඳුන් හාට ගෞරව වේවා සමිඳුන් හාට ප්‍රශංසා වේවා සුගතුන් හාට ස්තුති වේවා ස්වාමින් හාට මාව මව් කුස තුල ඉස්සලුවේ ඔබයි මාව අත්මැරේ ඔබ පමණයි මාව රැගෙන ගියේ ඔබ පමණයි මට ප්‍රේම කළේ ඔබ පමණයි මාව මව් කුස තුල ඉස්සලුවේ ඔබයි මාව අත්මැරේ ඔබ පමණයි මාව රැගෙන ගියේ ඔබ පමණයි මහිමය වේවා දෙවිඳුන් හාට ගෞරව වේවා සමිඳුන් හාට ප්‍රශංසා වේවා සුගතුන් හාට ස්තුති වේවා ස්වාමින් හාට මහිමය වේවා දෙවිඳුන් හාට ගෞරව වේවා සමිඳුන් හාට ප්‍රශංසා වේවා සුගතුන් හාට ස්තුති වේවා ස්වාමින් 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 හාට. හොඳයි. ඒ අපි මේ වෙලාවේ රස විඳි ප්‍රශංසා ගීතිකාවක්. විශේෂයෙන්ම මේ පීතුමේ දැන් මේ අපි ආපු කාරණාවෙන් මදක් ඈතට ගිහිල්ලා මම ඔබතුමාගෙන් විමසනවා මේ දැන් අපේ ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ අපේ ගීත ශාස්ත්‍රය තුළ හමු වෙන බොහෝ දෙනෙක් මේ පල්ලියේ ගීතිකා කණ්ඩායමෙන් බිහිවෙච්ච අය. මොකද මේ අපි එඩ්වඩ් ජයකොඩි සූරීන් ගත්තත් ඒ වගේම ලතා වල්පල ඇන්ජලින් කුණතිලක මේ ආදී වශයෙන් අපි දකින මේ ශාස්ත්‍රයේ ඊටාම ප්‍රවීණ ගායන ශිල්පිනියන් බොහෝ දෙනෙක් මේ පල්ලිය හරහා ගායන කණ්ඩායම හරහා බිහි වෙනවා. මේ හඬ හොඳට ඕපන් වොයිස් ගයන්න, ඒ වගේම බොහොම හැඟීම්බරව ගයන්න, ඕනෑම උස් හඬකින් ගයන්නට ඔවුන්ට හොඳ පුහුණුවක් ලැබෙනවා. දැන් ඔබතුමාට සඳහන් කරන්නේ නිරන්තරයෙන්ම මේ පුහුණුව ඔවුන් ලබනවද? දිනපතාම හෝ ඔවුන් සතියක් පාසා හෝ මේ ආකාරයට ගායනා කිරීම කරනවද? ඇත්තටම සහෝදරිය සතියක් පාසා මේ ගායනාවට යොමු වෙනවා. මොකද හේතුව හැම මොහොතකම දේවස්ථානයේ මේ නමස්කාරය දෙවියන් වහන්සේ ගැන ගුණ ගායනා කිරීම. ඉතින් මේක හැම මොහොතකම එක්ක පියානෝ සංගීතයෙන් මේ වාදනය එක්ක මේ ගායනාවට හුරු වෙච්ච නිසා ඉතින් මේ මෙවැනි ගායකයෝ ඇත්තටම එළියට එළිදරව් වෙන මොහොතක්. ඉතින් හැම දේවස්ථානයකම මෙවැනි ගායකයෝ ගායිකාවෝ බිහි වෙනවා. මොකද හේතුව දේවස්ථානය කියන්නේ මේ හැංගිලා තියෙන ටැලන්ටි, හැංගිලා තියෙන කුසලතාවල් එළියට ගන්න තැන සහෝදරිය. එතකොට මේ අර ගොඩාක් සමහර වෙලාවට ගම්මානවල ඇතුලේ හැංගිලා ඉන්න දක්ෂතා තියෙන දරුවෝ දේවස්ථානට ආවට පස්සේ එයාලා මුල්ලට වෙලා ඉන්නවා. නමුත්
සභා මේ දේවස්ථානය තුලදී මෙයාලගේ මේ දක්ෂතාවය දැක්කට පස්සේ මෙයාලා අපි එළියට අරගෙන ඒ ගීතිකා කණ්ඩායම් වල යාලා හිටවලා එයාලගේ මේ ටැලන්ටිය එළියට එළිදරව් කරනවා. මම හිතන්නේ ඒක ඉතාම වටිනා අවස්ථාවකට අපිට හඳුනන්න පුළුවන්. මොකද ඒක මම හිතන්නේ ඒක දෙවියන්ගේ කරුණාව ආශිර්වාදය මත උන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් හැටියටත් අපිට හඳුනන්න පුළුවන්. හොඳයි. දැන් ප්‍රීතමනි ඊළඟට අපි සූදානම් මේ নমස්කාර ගීතිකාවකට යමු වන්නට. දැන් নমස්කාර ගීතිකාවක් කියන්නේ මොකක්ද කියලාත් අපි මුලින්ම හඳුනා ගන්න. ඔව් අපි මීට කලින් ගායනා කරා උන්වහන්සේ කරපු ගුණ උන්වහන්සේ මේ පොළවේ තුල කරපු ආශ්චර්ය ගැන අපි ගායනා කළා. ඉතින් අපි මෙතේ වෙනුව තුන්වෙනි අවස්ථාවේ බලන්න යනවා මේ নমස්කාර ගීතිකා කියන්නේ මොකද්ද? අපි මේ নমස්කාරය කියන්නේ මේක හදවත ගැඹුරින් එන්නා වූ දෙයක්. එතකොට අපි මේකෙදී උන්වහන්සේව මුළු හදවතින්ම මුළු ආත්මෙම සැබෑකමින්ම උන්වහන්සේ සොයන අවස්ථාවක් මේක. එතකොට අපි මේක වර්ගීකරණය කරනවා සහෝදරිය নমස්කාර ගීතිකා කියලා. ඉතින් මේ নমස්කාරය තුලදී අපි දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක එකඟ වෙන මොහොතක්. ඉතින් ඒකට අපි මේ මොහොතට අපි කියනවා নমස්කාර ගීතිකා කියලා. මේ নমස්කාර ගීතිකාවෙන් කියවෙන්නේ ඒ උන්වහන්සේගේම ගුණ තමා. නමුත් ඊට වඩා උච්චත විදියට අපි උන්වහන්සේට নমස්කාර කරනවා. උන්වහන්සේ අපි විශේෂයෙන්ම මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙන මේ මොහොත නිසා උන්වහන්සේ කරපු දේ හදවතින්ම ගායනා කිරීම. හොඳයි. මම හිතන්නේ අපි එහෙනම් මේ ඉඩහසර වෙන් කරගන්නේ ඒ වගේ নমස්කාර ගීතිකාවක් අවස්ථාවයි වෙන් කරගන්නේ. එහෙමනම් යේසුස් වහන්සේගේ පිබිදීමේ සුභාරංචි දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමට ආරාධනා කරනවා নমස්කාර ගීතිකාව ගයන්නට. මේ ගීතිකාව මගේ දෑතේ සවියෙන්. මේ පිළිබඳවත් අපි පද මතක් කරමු කවුද මේ ගායනාව සහ නිර්මාණය කියලා. ඇත්තටම මේ ගීතිකා නිර්මාණය කරන්නේ දෙවගති ගුලවිටගේ නිශාන්ත පියතුමන්. එතුමාගේ ජීවිතේ ඒ හැම මොහොතකම ඔහු හරිම පුදුමාකාර අත්දැකීම් වල ගියපු පුද්ගලයෙක් හැටියට ඔහු මේ ගීත නිර්මාණය කරනවා. මේ නිර්මාණය තුල ඇත්තටම මගේ දෑතේ සවියෙන් නොවේ, මගේ දෑතේ බලයෙන් නොවේ. ඒක ඇත්තටම අපේ ජීවිතේ අපි යම් තැනක ඉන්නවා නම් ඒ දෙවියන් වහන්සේගේ දෑත් දෙක නිසා. ඉතින් එතුමා තීරණය කරනවා උන්වහන්සේගේ දෑත ගැන ගායනා කරන්න. හොඳයි. එහෙමනම් අපි මේ ගීතයට යමු ඔබේ දෑතට අමාව ගන්න. Hallelujah.
දැති සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ මගේ දැති සවියෙන් නොවේ මගේ නුවණේ බලයෙන් නොවේ දෙවිඳුගේ ආත්මයයි මාරගෙන හර්ද ටීවී ජීවිත සිහින වැඩසටහන තුළින් අපි අද මේ අස්තිමත් නත්තල සම්බන්ධයෙන් කතා කරෙද්දී මේ උඳුවක් මහේ ඉතින් කොහොමද ගීතිකාවන් කියන්නේ මොනවද මේ ගීතිකාවන් කොහොමද අපේ ජීවිතේ වඩාත් සුන්දර කරන්නේ නැත්නම් අපේ ජීවිත සිහින වඩාත් එළිය කරන්නේ කියන එකයි අපි කතා කරන්නේ. අපි කොටස් හතරක් යටතේ ගීතිකා පිළිබඳව කතා කරා. අපි එතකොට අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන මොනවද මේ ශුද්ධාත්ම ගීතය කියන්නේ? ශුද්ධාත්ම කියන්නේ ඇත්තටම සහෝදරිය යේසුස් වහන්සේ මේ පොළවේ දුක් විඳලා අපි අතර අපි සමග ඉඳලා දුක් විඳලා මරණයටපත් වෙලා උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා මේ පොළව තුල දවස් 40ක් ඉඳලා ඒ 50 වෙනි දවසේ උන්වහන්සේ ස්වර්ගස්ත වෙනවා. මේ ස්වර්ගස්ත වෙලා මේ 50 වෙනි දවසේ තමයි ශුද්ධාත්මයන් වහන්සේ මේ පොළවට උන්වහන්සේගේ ආලේපය මේ පොළවට නිදහස් කරන්නේ. ඒ පොළවට ඒ නිදහස් කරපු ඒ ආලේපයත් එක්ක අපි ශුද්ධාත්මයන් වහන්සේ වර්ණනා කරන්න. ශුද්ධාත්මයන් වහන්සේ ගැන ගායනා කරන්න අපි ශුද්ධාත්මයන් වහන්සේට ගීතිකා තුලින් උන්වහන්සේ නමස්කාර කරනවා. මේ නමස්කාර කිරීම තුල ඒ දෙවියන් වහන්සේගේ බලය, ඒ ආත්මයන් වහන්සේගේ ප්‍රේමය, ඒ ආත්මයන් වහන්සේගේ දයාව අපි තුලට ගලාගෙන යනවා. ඉතින් ඒ ගීතිකා වලට අපි කියනවා ශුද්ධාත්මයන් වහන්සේ වෙනුවෙන් ගායන ගීතිකා කියලා. හොඳයි. එහෙමනම් මේ විදිහට අපි මේ ගීතිකා පිළිබඳව හඳුනාගත්ත මොහොතේ සූදානම් යේසුස් වහන්සේගේ පිබිදීමේ සුභාරංචි දේවස්ථානයේ අපේ ගායක කණ්ඩායමත් එකතු කරගෙන මේ ගීතය ගායනා කරන්න. පිටුමනේ අවසාන වශයෙන් අපිට මේ ගීතය පිළිබඳවත් කතා කරන්න කවුද මේ රචනාව සහ ඒ පිළිබඳවත්? මේ ගීතය ඇත්තටම පද රචනය සහ ගායනය දේවගති ගුලවිටගේ නිශාන්ත පියතුමා. එතුමා ඇත්තටම දේව රාජ්‍යයට ලොකු ගීතිකා මෙහෙවර තුලින් ලොකු සාධාරණයක් කරපු පුද්ගලයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි දේවස්ථානවල මේ ගීතිකා ගායනා කරනකොට දෙවියන් වහන්සේගේ බලය
දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ ආලේපය අපි තුළට දැහැන්ගත වෙලා උන්වහන්සේ අපි සමග ඉන්න බව අපිට දැනෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ගීතිකා හදවතින් යුක්ත උන්වහන්සේට ගායනා කරනවා. හොඳයි. එහෙමනම් ඒ අවස්ථාවට තමයි දැන් අපි ඔබත් එකතු කරගන්නේ. දේවගති ගුළුවිටගේ නිශාන්ත පියතුමන් පිළිබඳව සඳහන් කරද්දී එතුමන් සංගීත ශිල්පියෙක් නෙවෙයි. එහෙම නැත්නම් මේ පිළිබඳ විශේෂයෙන් හදාරලා මේ පිළිබඳව විශේෂයෙන් අධ්‍යයනය කරපු කෙනෙක් නෙවෙයි. එතුමන්ට දෙවියන්ගේ කරුණාව ආශිර්වාදය මත එතුමන්ගේ හදවතින්ම ආත්මයෙන්ම ගලාගෙන එන ගීපද සංගීතය සහ ගායනාවන් තමයි මේවට මුසු වෙන නිසා තමයි මේවා මේ තරම් අපේ හදවතට දැනෙන්නේ. ඒවා අපේ ජීවිතේට මේ තරම් සමීප වෙන්නේ. එහෙමනම් අපි අවසන් ගීතයටයි මේ සූදානම. අද දවසේ ජීවිත සිහින වැඩසටහන තුළින් අපි ඔබව වෙනත් ඉසව්වකට කැඳවාගෙන ගියා කියලා අපි විශ්වාස කරනවා. නත්තල් කැරොල් අපි අහලා තියෙනවා, දැනගෙන හිටියා. සහ ඒ වොහොම අපි අතර සුලභයි. නමුත් අද දවසේ ගීතිකා කියන්නේ මොනවද? මේ ගීතිකාවල ඒ තිබෙනා වූ වෙනස්කම් මොනවද?
සහ ඒවයි ගයන හේතුන් මේ ආදී වශයෙන් වූ ශාස්ත්‍රීය කාරණා හැම දෙයක්ම අපි අද දවසේ දැන කියාගත්තා. හෘදේ ටීවී තුළින් මේ සුඳුරු ජීවිත සිහින වැඩසටහන තුළින් මේ ජීවිත සිහිනය මොකද මේ අපි ඉන්න කාල සීමාව බොහොම අසීරු කාල සීමාවක්, දුෂ්කර කාල සීමාවක්. එහෙමනම් අපේ ජීවිතවලට සතුට, ශාන්තිය උදාවන්නට අපේ ජීවිත සිහිනය වන්නේ ඒ අපේ ජීවිතවලට නිරෝගීභාවය, සතුට, සම්පත උදාවනවා දැකීමයි. එහෙමනම් අපි ඔබට මතක් කරන්නම් අපේ හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. හෘදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. දුරකථන අංකය 077 321 3966 077 321 3966 අපේ දුරකථන අංකය. ඒ වගේම අපේ හෘදේ ටීවී කොළඹ කාර්යාලය මාදිවේල පාර තලවතුගොඩ අපේ දුරකථන අංකය 0111 70 60 631. එහෙමනම් මේ කියන දුරකථන අංක මේ කියන ලිපිනයන්ට අපිට කතා කරන්න ඔබේ අදහස් යෝජනා අපේ වැඩසටහන පෝෂණය කරන්නට අවශ්‍ය වෙන නිසා POTV නාලිකා අංක 133 ඔබට හෘදේ ටීවී නරඹන්නට පුළුවන්. එහෙමනම් පියතුමනි අද දවසේ යේසුස් වහන්සේගේ පිබිදීමේ සුභාරංචි දේවස්ථානයේ ප්‍රධාන පූජක සියලු ජාතීන්ගේ සමග සංවිධානයේ අනුශාසක සාමශ්‍රී දේශමාන්‍ය ආචාර්ය උදයන්ග මලවාරච්චි පූජකතුමනි ඔබතුමන්ට ආයුබෝවන් සුබ නත්තලක් කියලා සම්මුදෙනවා. ආයුබෝවන්. ඒ වගේම අපේ ගායක කණ්ඩායමටත් අපි සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාගේම සිතුම් පැතුම් ජීවිත සීන ඉටුවන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී භාවයේ සියලු රටවැසියන්ට උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් අද දවසේ අපේ වැඩසටහනෙන් සමුගෙන යන්නට. හොඳයි එහෙමනම් අපි ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නත්තලක් ඒ වගේම ඔබේ ජීවිතේ වඩාත් සුන්දර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් හෘදේ ටීවී ජීවිත සිහින තුලින් අද දවසේට ඔබෙන් සමුගෙන යන්නටයි සූදානම. ඔබ සමට සුබ නත්තලක්. හයිබෝන්.